ආදරණීය දුවේ පුතේ අද අපි ඔයාලගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයට අදාළ 6 වෙනි පාඩම සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙන විට 10 ශ්‍රේණියේ පාඩම් 12ක් ඉගෙනගෙන ඒ වගේම තමයි 11 ශ්‍රේණියේ පාඩම් 5ක් ඉගෙනගෙන අද 6 වෙනි පාඩමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකොට ව්‍යාපාර කොටස සහ ගිණුම්කරණය පිළිබඳ හොඳ අවබෝධයක් අරගෙන ඉන්නේ. එහෙම නේද? හරි. එහෙනම් අද දවසේ අපි ටිකක් වෙනස් මාතෘකාවක් ව්‍යාපාර හා ගිණුම් කරන විෂයේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම් තැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. හරි. අපි මුලින්ම බලන්න ඕනේ මොකක්ද මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා කියන්නේ. හරි. අපි දන්නවා ඔයාලා 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩමේදී ඔයා ඉගෙනගෙන තියෙනවා ව්‍යාපාර සංවිධාන කියලා මාතෘකාවක්. අන්නේ ව්‍යාපාර සංවිධාන කියන මාතෘකාවේදී ඔයාලා කතා කරා ව්‍යාපාර සංවිධාන ප්‍රධාන පදනම් 3ක් යටතේ වර්ගීකරණය කරනවා. හරි. අපි ගමු ළමයි. පළවෙනි පදනම ව්‍යාපාරයක අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරනවා. මතකයිද? හරි. අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදුවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන සහ රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධාන කිය. හරි. ඒ වගේම තමයි දෙවෙනි පදනම් විදිහට අපි කතා කරනවා ළමයි අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කිරීම. හරි. මෙන්න මේ අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා ළමයි ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. හරි. එතකොට දැන් මතක ඇති ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර වර්ග 3ක් අපි කතා කරා නේද ළමයි? පළවෙනි ව්‍යාපාර වර්ගය ඔයාලට මතකයි නම් ඒක පුද්ගල ව්‍යාපාර, ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර, ඒ වගේම තමයි සංස්ථාපිත සමාගම්. හරි. අපි මේ දක්වා ඒක පුද්ගල ව්‍යාපාරයක අවසාන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඔයාලා දන්නවා ඒක පුද්ගල ව්‍යාපාරයක ලාභ හෝ අලාභ ප්‍රකාශය පිළියෙල කිරීම, ඒ වගේම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කිරීම සම්බන්ධ. ඉතින් අද දවසේ මේ ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරය යටතේ අපි වර්ග දෙකක් කතා කරලා තියෙනවා. සමූපකාර සහ සමිති සංවිධාන කියලා. හරි. අපි අද දවසේ මාතෘකාවට එමු ළමයි. මෙන්න බලන්න. අපි අද දවසේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ලාභ අරමුණු කර නොගත් සංවිධාන හැඳින්වීම, ඒ වගේම තමයි ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන. හරි. අපි මෙතනදී ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයක මේ සමිති සංවිධාන. මේ සමිති සංවිධාන කියලා කියන්නේ ඔයාලගේ ගමේ වෙන්න පුළුවන්, පාසලේ වෙන්න පුළුවන්. ඔයාලා ඕන තරම් දන්නවා සමිති සංවිධාන. අපි සමිති සංවිධානවල සමාජිකයෝ වෙන්නත් පුළුවන් ඔයාලා. අපි හිතමු ගමේ තියෙන මරණාධාර සමිති වෙන්න පුළුවන්, ඒ වගේම තමයි යෞවන සමාජ වෙන්න පුළුවන්, ක්‍රීඩා සමිතියක් වෙන්න පුළුවන්. ඔයාලා දැනටමත් සමාජිකයෝ වෙලා ඉන්නේ සමහර. ඒ වගේම තමයි පාසලේ තියෙනවා ආදිශිෂ්‍ය සමිතිය. ඒ වගේම තමයි සාහිත්‍ය සමිති, ආගමික සංවිධාන, විවිධ සංවිධානවල සමාජිකයෝ වෙලා ඉන්න පුළුවන්. එහෙනම් ඔයාලට පුංචි අත්දැකීමක් තියෙනවා මේ සමිති සංවිධාන කියන්නේ මොකක්ද, මොනවාද මේකෙන් කරන්නේ නේද? එහෙනම් දැනටමත් ඔයාලට පැහැදිලි මේ සමිති සංවිධාන කියන්නේ ළමයි ලාභ අරමුණෙන් තොරව කටයුතු කරන්නේ. නේද? ලාභ අරමුණෙන් තොරව වෙනත් අරමුණක්. අන්න මොකක්ද මේ වෙනත් අරමුණක් කියලා කියන්නේ? සමාජ සුබ සාධනය ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් සමාජික සුබ සාධනය. විවිධ සුබ සාධන කටයුත්තක් අරමුණෙන් පවත්වාගෙන යන සංවිධානවලට අපි කියනවා මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා. එතකොට අද දවසේ මේ මගේ පාඩම තුලින් ඔයාලගේ පෙළ පොතේ සියලු අභ්‍යාසයන්, ඒ වගේම තමයි අමතර අභ්‍යාස කිහිපයක් සහ පසුගිය සාමාන්‍ය පෙළ වර්ෂ කිහිපයක මෙම පාඩමින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න, මාත් එක්කම වැඩ කරන්න නේද? මාත් එක්කම
ගාන හදාගන්න නේද? අපි මේ කාලය තුල හොඳින් ඉගෙන ගමු. හරි. අපි යනවා ළමයි ලාභ අරමුණු කර නොගත් සංවිධාන හැඳින්වීම. හරි. ඔයාලට පේනවා දැන් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව අන වැදගත් දෙයක්. ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව වෙනත් සමාජ සුභ සාධනයක් පරමාර්ථයෙන්. හරි. මෙන්න. ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව එහෙනම් මොකක්ද අනිත් එක සමාජ සුභ සාධනයක් පරමාර්ථයෙන් පවත්වාගෙන යන සමිති සංවිධානවලට අපි කියනවා ළමයි ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා. හරි. ඔන්න එහෙනම් බලන්න මතකයිද කියලා ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව වෙනත් සමාජ සුභ සාධනයක් පරමාර්ථයෙන් පවත්වාගෙන යන සංවිධාන ලාභ අරමුණු කර නොගත් සංවිධාන ලෙස හැඳින්වේ. හරි. මෙන්න බලන්න උදාහරණ කීපයක් දීලා තියෙනවා. ක්‍රීඩා සමිති. මතකයි? ක්‍රීඩා සමිති නේද? අනිවාර්යෙන් ඔයාලා සමාජිකයෙක් වෙන්න ඇති. දැන් ක්‍රීඩා සමිතියක අරමුණ ළමයි ලාභ ලැබීමද? නෑ. ක්‍රීඩා සමිතියේ අරමුණ මොකක්ද? සමාජිකයන්ගේ ක්‍රීඩා කෞශල්‍ය නගා සිටුවීම. ඒක තමයි ප්‍රධාන අරමුණ. නේ? එයාලගේ ලාභ ලැබීම කිය හිතන්නේවත් නැහැ. ලාභ ලැබීම අරමුණක් නෙවෙයි. ඒ වගේම තමයි ආගමික සංවිධාන. නේද? පන්සලේ තියෙනවා නේද? ආගමික සංවිධාන. ඔයාලා සමාජිකයෝ වෙන්න පුළුවන්. නේද? මොකක්ද මේ ආගමික සංවිධානයේ අරමුණ? ඒ තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම. ඒ වගේම තමයි ජනතාවට හොඳ දෙයක් නේද? සුබ සාධනයක් කරන එක. නේ? හරි. අපි ඊට පස්සේ බලමු වඩා ජනප්‍රියයි මරණාධාර සමිතිය. නේද? ඔයාලගේ නේද ඔය අපි හිතමු නේද මලගෙවල් වල යනකොට නේද? දැන් මේ දවස්වල නම් මලගෙවල් වල යන්න බෑ. නමුත් මලගෙදරක එහෙම යනකොට නේද? ඕන තරම් බිනර් ගහලා තියෙනවා නේද? එක එක නම් වලින් දෙනවා මරණාධාර සමිතිය නේද? හරි. ඒ වගේම තමයි පුටු වල නම් ගහලා තියෙනවා නේ. මරණාධාර සමිතිය ටෙන්ට් වල වෙන්න පුළුවන් ගහලා තියෙනවා නේද? හරි. එහෙනම් අන්න මරණාධාර සමිතියේ අරමුණ තමයි පුද්ගලයෙකුගේ මරණයක්. ඒ කියන්නේ සමාජිකය නේ. සමිති සංවිධානයක ඉන්න ළමයි කවුද? සමාජිකයා. සමාජිකයෙකුගේ මරණයක් සිදු වූ අවස්ථාවේදී ඒ අදාළ සුබ සාධන කටයුතු නේද ළමයි? ඒ කියන්නේ අසරණ වෙනවනේ නේ. මලගයක් වුණාම මිනිස්සු අසරණ වෙනවා. ඒ අසරණ වෙන අවස්ථාවේදී එයාලට ඒකට සිහියක් නැහැ. සමහර ලාවට තමන්ගේ නේද නෑදෑයෙක් හිත මිතුරෙක් නේ නැති වෙලා තියෙන්නේ. එතකොට එයාලට සිහිය නැහැ නේ. එතකොට එයාලට ඒ දේවල් කරගන්න සංවිධාන කටයුතු කරගන්න අන්න මරණාධාර සමිතිය. ඒ වෙලාවට තමයි මරණාධාර සමිතිය වැදගත්. එයාලා සියලු දේවල් කරනවා. ටෙන්ට් ගහනවා, පුටු ගේනවා, උයනවා, වාජන ගේනවා නේ. සමහර ලාවට නේද? ඒ අවමංගල්‍ය උත්සවයේ සියලු කටයුතු සැරසිලි වෙන්න පුළුවන් නේ. ඒ වගේම තමයි අවමංගල සභාව වෙන්න පුළුවන් නේ. ඒ සියලු දේවල් සංවිධානය කරන්නේ මයික් එකේ ඉඳන් සවුන්ඩ් එකේ ඉඳන් නේ. ආ සියලු දේවල් සංවිධානය කරන්නේ කවුද? මේ මරණාධාර සමිතිය. හරි. අන්න එහෙනම් දැන් ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් සහිතයි මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන්නේ මොනවාද? අපි එතෙන්දී යනවා සමිති සංවිධාන. ලාභ අරමුණු කර නොගත් නම් මොකක්ද ඒවලට අපි කියන්නේ සමිති සංවිධාන. මෙයාලගේ අරමුණ ලාභ ලැබීම නෙවෙයි. එහෙනම් මොකක්ද අරමුණ? සමාජ සුබ සාධනය. නේද? යම් පොදු සුබ සාධනයක්. හරි. එහෙනම් ඊට අමතරව ඔයාලා දන්න ලාභ අරමුණු කර නොගත් සංවිධාන තියෙන්න පුළුවන් ළමයි තමයි. අපි හිතමු පාසලේ ආදිශිෂ්‍ය සමිතිය. හරි. දැන් ඔයාලගේ පාසලේ ආදිශිෂ්‍ය සමිතියක් තියෙනවා. නේද? ඔයාලගේ ඉස්කෝලෙන් අවුට් වෙච්ච අයියලා අක්කලා ඇවිල්ලා නේද? සමිතියක් පිහිටවගෙන ඉන්නවා. නේද? සමහරලාට පරණ අය ඉන්නවා. ඔයාලගේ අම්මලා තාත්තලාත් සමාජිකයෝ වෙන්න පුළුවන්. නේ? මේ ආදිශිෂ්‍ය සමිතියකින් තමයි පාසලේ සියලුම වැඩ කටයුතු සංවර්ධන ක්‍රියාවලියේදී සියලුම දේවල් කරන්නේ මේ ආදිශිෂ්‍ය සංඝ. නේ? හරි. එහෙනම් එයාලගේ තරමුණ මොකක්ද? ලාභ ලැබීම නෙවෙයි. පාසලේ සංවර්ධනය සුබ සාධනය නේ. හරි. ඊට පස්සේ විවිධ සුබ සාධක සමිති තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි යෞවන සමාජ. හරි. යෞවන සමාජ. ගමේ තියෙනවා යෞවන සමාජ නේ. මොනවාද කරන්නේ? නේද? විවිධ නාට්‍ය පවත්වනවා නේ. විවිධ සංදර්ශන පවත්වනවා නේ. අන්න ඒ වගේ ඔයාලට අත්දැකීම් තියෙනවා යෞවන සමාජයක.
නේ විවිධ තරග සංවිධානය කරලා තියෙනවා නේද ඒ වගේම තමයි චාරිකා යනවා නේද එහෙනම් අන්න මේ හැම එකකම අරමුණ ළමයි ලාභ ලැබීම නෙවෙයි සමාජ සුබ සාධනය හරි දැන් මම හිතනවා ඔයාලට මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන සම්බන්ධයෙන් හොඳ දැනුමක් එන්න ඇති කිය හරි අපි ඊළඟ කොටසට ගියොත් හරි අපි පෙළපොතේ ඔයාලගේ 11 ශ්‍රේණියේ පෙළපොතේ මං කිව්වා සියලු ක්‍රියාකාරකම් සාකච්ඡා කරනවා කියලා. හරි අපි පුංචි අවබෝධයක් ගන්න, හැඳින්වීමක් ගන්න. මෙන්න මේ ක්‍රියාකාරකම බලමු. බලන්න පළවෙනි ප්‍රශ්නේ ඔබේ පාසලේ හෝ ඔබ ජීවත් වන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ලැයිස්තුවක් සකස් කරන්න. හරි. දැන් අපිට අවබෝධයක් තියෙනවා නේ. ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන්නේ මොනවාද කියන එක අවබෝධයක් තියෙන. හරි. අපි කීපයක් ලියමු ළමයි. හරි. අපි පළවෙනි එක ඕනෑම ගමක තියෙනවා මරණාධාර සමිති. ඔන්න පළවෙනි එක. ඊට පස්සේ විවිධ ආගමික සංවිධාන තියෙනවා. හරි. ඔයාලගේ ප්‍රදේශයේ තියෙන ඒවා ලියන්න. ආගමික සංවිධාන. ඒ වගේම තමයි පාසලේ තියෙනවා සාහිත්‍ය සමිතියක්. මතකයි නේද? නිලධාරීන් වෙන්නත් පුළුවන් සාහිත්‍ය සමිතිය. නේ? සභාපති කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි ලේකම් කෙනෙක් ඉන්නවා. භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. නේද? ලාභ අරමුණු කර නොගත් සංවිධාන. හරි. ඊට අමතරව තියෙන්න පුළුවන් තව මොනවාද ළමයි? ආදි ශිෂ්‍ය සංගමය. හරි. ඒ වගේම තමයි පන්සලේ තියෙනවා තරුණ බෞද්ධ සමිතිය. යෞවන සමාජ. හරි. මෙන්න මේ වගේ විවිධ වූ සමිති සංවිධාන ඔයාලගේ ප්‍රදේශයේ සහ පාසලේ තියෙන. නේ? හරි. ඔන්න අපි ලිව්වා මරණාධාර සමිති, ආගමික සංවිධාන, සාහිත්‍ය සමිති, ආදි ශිෂ්‍ය සංගමය, තරුණ බෞද්ධ සමිතිය, ඒ වගේම තමයි යෞවන සමාජ. හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට ආවොත් ළමයි එම එක් සංවිධානවල අරමුණු ඉටු කර ගැනීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් දක්වන්න. අන්න වැදගත් දෙයක් නේ. මෙයාලගේ අරමුණ ඉෂ්ට කරගන්න මොකක්ද අරමුණ? සමාජ සුබ සාධනය. මේ හැම දෙයකටම මොනවාද අවශ්‍ය වෙන්නේ? සම්පත් අවශ්‍යයි ළමයි. නේද? ව්‍යාපාරයකට වගේ තමයි නේද? සමිති සංවිධානයකටත් විවිධ සම්පත් අවශ්‍ය වෙනවා. එහෙනම් එයාලත් යම්කිසි ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. නේද? ඉතින් අපි දන්න ප්‍රධානම අපි ගමු අපි දන්න ප්‍රධානම අරමුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රමය තමයි සමිති සංවිධානයක මොකක්ද ළමයි අරමුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රමය තමයි සාමාජික මුදල්. අන්න සාමාජික මුදල් රැස් කරනවා ඕනෑම සමිතියක නේද? ඕනෑම සමිතියක සාමාජික මුදලක් අය කරනවා නේද? සාමාජිකත්වයේ නෛතිකව සනාථ කරන්න නේද? අපි ඒ සමිතියේ සමාජිකයෙක් කියලා ඔප්පු කරන්න තියෙන සාධකය තමයි අපි ඒ සමිතියට සමාජික ගාස්තු ගෙවන්න ඕනේ නේද? හරි. එහෙනම් ඔන්න ප්‍රධානම ක්‍රියාමාර්ගය තමයි අරමුණු ඉටු කර ගැනීම සඳහා කරන ක්‍රියාකාරකම තමයි සමාජික මුදල් අය කිරීම. හරි. ඊට අමතරව ඔයාලට මතක ඇති දහම් පාසලේ කොඩි විකුණනවා. අන්න කොඩියක් විකුණලා නේ. ඔයාලත් ගිහිල්ලා කොඩි විකුණනවා නේද? එක්කෙනෙක්ට කීපයක් දෙනවා. ඒක විකුණලා සල්ලි නේ. අපි දුම් රුපියල් 20යි කොඩියක වටිනාකම. ඒ මොකක්ද අරමුදල් රැස් කරගන්න කරන්නේ නේද? හරි. එහෙනම් අන්න තවත් දෙයක් තමයි ළමයි කොඩි විකිණීම. හරි. ඒ වගේම තමයි විවිධ නාට්‍ය හා සංදර්ශන. අපි හිතමු යෞවන සමාජයේ නේ. ඔයාලගේ යෞවන සමාජයෙන් නාට්‍යයක් කරලා ටිකට් ෂෝ එකක් කරනවා නේ. සංදර්ශනයක් මොකක් හරි. ඒකෙන් අරමුදල් රැස් කරනවා නේ. හරි. මෙන්න එහෙනම් නාට්‍ය හා
සංදර්ශන පැවැත්වීම නාට්‍ය හා සංදර්ශන පැවැත්වීම අනිත් එක සංගීත ප්‍රසංගය නේද ක්‍රීඩා සමිතියට ආධාර පිණිස සංගීත ප්‍රසංගය මොකක් හරි නේද බෑන්් එකක් ගෙනල්ලා මිෂිකල් ෂෝ එකක් තිය නේද ලබ ඒකල ටිකට් ෂෝ එක නේද රවන්් එක කව කරලා ටිකට් ෂෝ එකක් කරනවා නේ අපිතුම සමල්ලාට එලිමහන් වෙන්න පුළුවන් නැත්තං ගෘහස්ත වෙන්න පුළුවන් නේද කුමන හෝ ආකාරයෙන් ඔයාලගේ නේද සමිතිය විසින් මොනාද සංවිධානය කරන්නේ සංගීත සංදර්ශනය හරි මෙ ඊලා ඒක සංගීත සංදර්ශනය මුදල් අය කරලා ඒවගේම තමයි අනිත් එක ඔයාලගේ ක්‍රීඩා සමිතියෙන් ක්‍රීඩා තරගාවලිය නේ අපිතුම ක්‍රිකට් මැච්ච එක නේ ක්‍රීඩා තරගාවලියක් සම්පූර්ණ දවසක ක්‍රීඩා තරගාවලියක් ඒක එන ටීම් වලින් සල්ලි එකතු කරනවා ඒකල්ල ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කළ තෑගිදීලා යම් අතිරික්තයක් තියාගන්න යා නේ හරි අපි තවත් එකක් ගන්න පුළුවන් එතකොට මොකක්ද ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කිරීම ඒවගේම තමයි සමහර ක්‍රියාකාරකම් තියෙනවයාල කරන අකණ්ඩ ක්‍රියාකාරකමුත් තියෙන එක එක දවසින් ඉවරවෙන්න ඇති අපි හිතමු ග්‍රවන්් එකේ ග්‍රවන්් එකට ගොඩක් අය නවා ආපන ශාලාවක් පවත්තාගෙන ටික හැමදෑම තියෙන එක ඒ අරමුදල් සම්පාධනය කරගන්න ක්‍රීඩා සමිතීර තමයි ඒකෙන් ලැබෙන ලාබේයන් නේ හරි එහෙනම් අපි කියමු ආපන ශාලාවක් පවත්වාගෙනය ආපන ශාලාවක් පවත්වාගෙන යාම තවත් අපි ගත්තොත් ළමයි මේක ලාබරමුණින් තොරව කටයුතු කරනේවන නේද වාලගේ මරණාධාර සමිතිය නේද ඒවගේම තමයි ආගමික සංවිධාන ක්‍රීඩා සමිතිය විවිධ ආධාර ලැබෙන නේ දේශීය සහ විදේශය සමහරලාට පිටරටවල්ලු ආධාර ලැබෙන නේ හරි අප යොලිකෙන පරිත්‍යාග කියලා අන්න ඒකත් අරමුදල් රැස් කරගන්න කරන ප්‍රධාන ක්‍රියාමාර්ගයක් නේද මෙයාලගේ අරමුණ ලාබ ලැබීම නෙවේ එහෙනම් පරිත්‍යාග ලැබී විවිධ පරිත්‍යාගයන් ලැබෙන නේද ළමයි හරි දැන් ඔයාලට පැහැදිලි ලාබරමුණු කර නොගත් සංවිධාන උදාහරණ සහ එම ලාබරමුණු කර නොගත් සංවිධාන අරමුදල් රැස් කරගන්න සිදු කරන ක්‍රියාකාරකම් සම්බන්ධ නේද හරි බලන්න ඔයාලට සටහන් කරගන්න පුළුවන් මාත් එක්කම අචුපොතේ තියෙන ක්‍රියාකාරකම් හරි අපි සියලු ක්‍රියාකාරකම් අද දවසේ සාකච්ඡා කරනවා යාලත් එක්ක හරි හරි මෙන ලාබරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන දැන් අපිට පැහැදිලි මෙයාලගේ අරමුණ ලාබ ලැබීම නොවූවත් මෙයාලත් යම් කිසි ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙන අපි උදාහරණ කතා කරේ නේද කලින් එකේදී අපි උදාහරණ කතා කරා කීපයක් බලන්න ළමයි මොනාද සමාජික මුදල් අය කරනවා කොඩි විකුණනවා නාට්‍ය හා සංදර්ශන පවත්වනවා සංගීත සංදර්ශනයක් පවත්වන්න පුළුවන් ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කරනවා ආපන ශාලාවක් පවත්වාගෙන යනවා විවිධ පරිත්‍යාග ලැබෙන එහෙනම් මෙන්න මේ කියන සියලු ක්‍රියාකාරකම් අපි ක්‍රමානුකූලව පොත්වල සටහන් කරන්න අවශ්‍යය සමිතියක ඉන්න කවුදලමයි බාණ්ඩාගාරික කෙනෙ දැන් සමිති සංවිධාන කියන දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මරණාධාර සමිතියේ ඉන්නේ ඔයාලා නෙවෙයි සමාජිකයෝ ටිකක් වයසකය නේද ටිකක් වයසකය තමයි මරණාධාර සමිතියේ සමාජිකයෝ වෙන්නේ එහෙම නැත්නම් ඔයාලගේ අම්මලා ආච්චිලා සීයලා තාත්තලා නේ මාමලා එයාලා තමයි මේ ලාබරමුණු කර නොගත් මරණාධාර සමිතියේ සමාජිකයෝ ඉතින් දැන් මේ මරණාධාර සමිතියේ බාණ්ඩාගාරික විවිධ දේවල් වලින් අරමුදල්ලයාට ලැබෙනවා මේ අරමුදල් ක්‍රමානුකූලව පොත්වල සටහන් කරගන්න අවශ්‍යයි නේ නමුත් ඒක ක්‍රමානුකූලව කරන්නේ ප්‍රායෝගිකව එයා පොතක හරි ලියා ගන්නවා මොකද පස්සේ කට්ටිය ප්‍රශ්න අහන්න පුළුවන් මෙච්චරක් සල්ලි එකතු වුණා මොනාද කරේ නේද මොනාද උනේ මේ මල ගෙදරට කීයක් වියදම් වුණාද මෙයාට කීයක් දුන්නද නේද හරි එහෙනම් එයාලත් සමිතිය රැස් වෙනවා ඒ රැස් වෙන අවස්ථාවේදී
මේ තොරතුරු සපයන්න ඕනි. කාටද තොරතුරු සපයන්නේ? සමිතියේ ඉන්න සියලු සමාජිකයන්ට. අන්න වැදගත් දෙයක්. සමිතියේ ඉන්න සියලු සමාජිකයන් මේ සමිතියේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නේද ළමයි? හරි. එතකොට මේ තොරතුරු සපයන්න නම් තොරතුරු විධිමත් ආකාරයකට වාර්තා කරලා තියෙන්න ඕනේ. නේද? එහෙනම් අන්න භාණ්ඩාගාරික විසින් මේ ලාභ අරමුණු කර නොගත් තමන්ගේ සංවිධානයේ සිද්ධ වෙන ගනුදෙනු ක්‍රමානුකූලව පොත්වල වාර්තාගත කරලා අපි කියනවා ඒවලට කාටද දෙන්නේ? ඇල්මැති පාර්ශවයන්. කවුද ඇල්මැති පාර්ශවයන් එතන? ගොඩක් වෙලාවට සමාජිකයෝ නේද? සමාජිකයෝ තමයි තොරතුරු බලාගෙන ඉන්නේ. මේ සමාජිකයන්ට තොරතුරු සපයන එකට අපි කියනවා මොනවාද? ඒ ප්‍රකාශන වලට අපි කියනවා මූල්‍ය ප්‍රකාශන කියලා. බලන්න ළමයි, මෙම සංවිධානවල එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ආදායමක් තිබිය යුතුය. ඔවුන් ඒ සඳහා විවිධ මාර්ගවලින් ආදායම් ඉපයීම සිදු කරනු ලබන අතර සංවිධානයේ වැඩ කටයුතු පවත්වාගෙන යාමේදී වියදම් දැරීමට සිදුවේ. හරි. මේ බලන්න, ඒකට උදාහරණ කීපයක් දැන් අපි ලියපු ටික දීලා තියෙනවා. සමාජික ගාස්තු එකතු කිරීම නේද? මේක තමයි ප්‍රධානම දේ. ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ප්‍රධානම ආදායම් රැස් කිරීමේ ක්‍රියාමාර්ගය තමයි ළමයි සමාජික ගාස්තු එකතු කිරීම. කොඩි විකිණීම. අන්න පන්සලේ නේද? කොඩි විකුණනවා දහම් පාසලේ. ඒකෙන් අරමුදලක් රැස් කරගන්න. සංදර්ශන හා උත්සව පැවැත්වීම. ආපනශාලා පවත්වාගෙන යාම. විවිධ තරඟ සංවිධානය කිරීම. නේ? විවිධ තරඟ අපි මේක කතා කරා නේද? ප්‍රදර්ශන සංවිධානය කිරීම. පරිත්‍යාග ලැබීම. මං කිව්වන්නේ නේද? විවිධ ආයතන වලින් සහ පුද්ගලයන්ගෙන් පරිත්‍යාග ලැබේ. එහෙනම් මෙයාලත් ළමයි යම් කිසි ක්‍රමයකට මේක වාර්තාගත කරන්න ඕනේ. නේද? යම් කිසි ක්‍රමයකට මේක ක්‍රමානුකූලව පොත්වල වාර්තාගත කළ යුතුයි. එහෙනම් අන්නේ වාර්තාගත කරන ප්‍රකාශන වලට තමයි අපි කියන්නේ ළමයි මූල්‍ය ප්‍රකාශන කියලා. නේද? හරි. අපි බලමු එහෙනම් මොනවාද ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන ඇයි මේවා පිළියෙල කරන්නේ? මූල්‍ය ප්‍රකාශන මම කිව්වේ අරමුණු කීපයක් නේද? හරි. බලන්න. පළවෙනි එක සංවිධානය පිළිබඳව සමාජිකයන් හා වෙනත් ඇල්මැති පාර්ශවයන් දැනුවත් කිරීම. නේද? සමිති සංවිධානයකත් ඉන්නවා ළමයි ඇල්මැති පාර්ශවයන්. මතකයි නේද ඇල්මැති පාර්ශවයන්? කවුද ව්‍යාපාරයක නම් ඇල්මැති පාර්ශවයන්? අයිතිකරුවෝ ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, සේවකයෝ ඉන්නවා. ඒ වගේම තමයි ගනුදෙනුකරුවෝ ඉන්නවා. තරගකරුවෝ ව්‍යාපාරයේ දිහා බලාගෙන ඉන්නවා ළමයි. රජයේ ව්‍යාපාරයේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මූල්‍ය ආයතන ව්‍යාපාර දිහා බලාගෙන ඉන්නවා. නේද? ඒ වගේ මේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයකත් ඉන්නවා ළමයි. කවුද? ඇල්මැති පාර්ශවයන්. ප්‍රධාන වශයෙන් සමාජිකයන්. ඒ වගේම තමයි පරිත්‍යාග කරන පුද්ගලයන් සහ ආයතන. එයාලා බලන් ඉන්නවා අපේ පරිත්‍යාග කරගෙන මෙයාලා මොනවද කරන්නේ නේ? ඒ වගේම තමයි රජයත් බලාගෙන ඉන්නවා. ඒ වගේ විවිධ පාර්ශවයන් මේ ලාභ අරමුණු කර නොගත් සංවිධානයේ දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ එක අරමුණක් තමයි ළමයි මෙන්න මේ කියන ඇල්මැති පාර්ශවයන් දැනුවත් කිරීම. ප්‍රධාන වශයෙන් අපි කියන්නේ සමාජිකයන් නේ. ප්‍රධාන ඇල්මැති පාර්ශවය වෙන්නේ කවුද? සමාජිකයන්. සමාජිකයන්ගේ විශ්වාසය පවත්වා ගැනීම. අන්න දැන් මං කිව්වනේ අර භාණ්ඩාගාරිකගෙන් ප්‍රශ්න අහනවා කට්ටිය නේ. ඒතකොට භාණ්ඩාගාරික කෙරෙහි විශ්වාසය ඇති වෙන්න නම් මෙයා ක්‍රමානුකූලව මේවා සටහන් කරලා තියෙන්න ඕනේ. කොච්චරක මේ මාසේ ලැබුණද? කොච්චරක ආධාර ලැබුණද? කොච්චරක් ඒ සඳහා සුබ සාධන කටයුතු වලට වියදම් කරාද? කොච්චරක මුදලක් අවසානයේ තියෙනවද? මේවා ක්‍රමානුකූලව මේ සමිති සංවිධානයේ තොරතුරු මේ භාණ්ඩාගාරික ගාව තියෙන. එහෙම වුණොත් තමයි සමාජිකයන් එයාලව විශ්වාස කරන්නේ. නේද? හරි. අන්න විශ්වාසය. සංවිධානයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම. මොකද අපිට වාර්තා කරන්න නැතුව තොරතුරු වාර්තා කරන්න නැතුව ළමයි ඉදිරි කටයුතු සැලසුම් කරන්න බෑ. නේද? අපි දැනගන්න ඕනේ මේ සමිතියේ දැන් කොච්චර අරමුදලක් අපි ගාව තියෙනවද? අපි මොන හරි සුබ සාධන කටයුත්තක් කරනවා නම් ඒක කොහොමද කරන්නේ? ඒකට කොච්චරක මුදලක් වියදම් කරන්න පුළුවන්ද? ඔය සියලු දේවල් තීරණය කරන්න මෙයාලා ගාව තියෙන්න ඕනේ තොරතුරු. නේද? හරි. සංවිධානයේ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම. ක්‍රමානුකූලව මං කිව්වනේ පොත්වල මේවා සටහන් කරලා තියෙනවා නම්
විධිමත්ව නේද ක්‍රමවත්ව සංවිධියේ කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් අපි කතා කරා ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන්නේ මොනවාද? අපි ඒවලට උදාහරණ කීපයක් තමන්ගේ පාසලේ සහ ගම පාදක කරගෙන අපි උදාහරණ කීපයක් ලිව්වා නේ. ඊට පස්සේ අපි කතා කරා ලාභ අරමුණු කර නොගත් සංවිධානයකින් ආදායම් රැස් කරගන්න මෙයාලට ප්‍රධාන වශයෙන් නේද අරමුදල් ඕනේ. ඒ අරමුදල් රැස් කරගන්න ගන්න ක්‍රියාමාර්ග ඒ වගේම තමයි වියදම් කරන ආකාරය. ඒවා මොනාටද වියදම් වෙන්නේ? ඒ වගේම තමයි ළමයි ඇයි මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න නේද? සමිති සංවිධානයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න අවශ්‍යයි. ඇයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න කියලත් අපි සාකච්ඡා කරා. හරි. අපි බලමු. මෙන්න බලන්න. මේ අනුව ලාභ අරමුණු කර නොගත් සංවිධාන පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකකි. හරි. මෙන්න වැදගත්. අපි ඉස්සල්ලාම පිළියෙල කරනවා ළමයි ලැබීම් හා ගෙවීම් ගිණුමක්. ඒ වගේම තමයි ඊළඟ එක ආදායම් ප්‍රකාශනය. ටිකක් වෙනස් නේ. අපි ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක නේද? අපි ඒක පුද්ගල ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කරලා තමයි මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඒක පුද්ගල ව්‍යාපාරයක අපි කතා කරේ මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකයි ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතෙන්ද ඊට කලින් අපි හැදුවා මූලික සටහන් පොත්. ඊට පස්සේ ඒවා ලෙජර් ගිණුම් වලට පිටපත් කරා. ශේෂ පිරික්සුම පිළියෙල කරා. ශේෂ පිරික්සුම දිහා බලාගෙන තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හැදුවේ. ඒක ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. හැබැයි මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක ළමයි ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකට සාපේක්ෂව ගිණුම් තැබීමේ වෙනසක් තියෙනවා. හරි. වෙනසක් කියන්නේ මේ ප්‍රකාශනවල මූල්‍ය ප්‍රකාශනවල වෙනසක් තියෙනවා. වර්ග දෙකයි ලැබීම් හා ගෙවීම් ගිණුම ඒ වගේම තමයි ආදායම් ප්‍රකාශනය. එතකොට ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේදී ලැබීම් හා ගෙවීම් ගිණුම අහන්නත් පුළුවන්. ඒ වගේම තමයි ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න අහන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ දෙකම හදන්න එන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අද දවසේ අපි ලැබීම් හා ගෙවීම් ගිණුම සම්බන්ධයෙන් වගේම ආදායම් ප්‍රකාශනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. සියලු ක්‍රියාකාරකම් ඔයාලත් එක්ක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අමතර අභ්‍යාස විභාග ප්‍රශ්න පත්‍ර කීපයක ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි බලමු ළමයි ඉස්සල්ලාම ලැබීම් හා ගෙවීම් ගිණුම. හරි. මෙන්න බලන්න. ලාභ අරමුණු කර නොගත් සංවිධානවල කිසියම් කාල පරිච්ඡේදයක් තුල අන 9ම තියෙනවානේ. මොකද්ද? ලැබීම් හා ගෙවීම්. එහෙනම් සමිති සංවිධානයේ යම් නිශ්චිත කාලච්ඡේදයක සියලු මුදල් ලැබීම් සහ සියලු මුදල් ගෙවීම් සටහන් කරන ගිණුමට නැත්නම් මූල්‍ය ප්‍රකාශනයට අපි කියනවා මොනවා කියලාද? ලැබීම් හා ගෙවීම් ගිණුම. හරි. දැන් 9ම තියෙනවා නේද? ලාභ අරමුණු කර නොගත් සංවිධානවල කිසියම් කාල පරිච්ඡේදයක් තුල සියලු මුදල් ලැබීම්. හරි. සියලුම මුදල් ලැබීම් සහ සියලුම මුදල් ගෙවීම් සටහන් කරන ගිණුම. හරි. ලැබීම් හා ගෙවීම් ගිණුම ලෙස හැඳින්වේ. මොකද්ද ළමයි? සමිති සංවිධානයේ අපි හිතමු උදාහරණය නේද මරණාධාර සමිතිය නේද? මරණාධාර සමිතියේ යම් මාසයක වෙන්න පුළුවන් සියලු මුදල් ලැබීම් ඒ වගේම තමයි සියලු මුදල් ගෙවීම් සටහන් කරන ගිණුමට අපි කියනවා මොකක් කියලාද? ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා. මෙය ලාභ අරමුණු කර නොගත් සංවිධානවල පිළියෙල කරන ලාභ අරමුණු කරගත් නේද? ලාභ අරමුණු කරගත් සංවිධානවල පිළියෙල කරන මුදල් පොතට බොහෝ දුරට සමාන වේ. අන්න අපි කතා කරලා ආවේ නේද? මුදල් පොත් ඕන තරම් ඔයාලා හදලා තියෙනවා 10 වසරේදී නේ. හරි. එතකොට මේ ලැබීම් හා ගෙවීම් ගිණුම කියන්නේ බොහෝ දුරට ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක ළමයි මුදල් පොතට සමානයි. හරි. මතකයිනේ මුදල් පොත නේද? මුදල් පොතේ දෙපැත්තයි හරබැර කියලා දෙපැත්තක් තියෙනවා. සියලු මුදල් ලැබීම් මුදල් පොතට හර කරනවා. සියලු මුදල් ගෙවීම් මුදල් පොතට බැර කරනවා. එහෙනම් මේකත් ඒ විදිහමයි.
මෙය වත්කම් ගිනුමකි. මොකක්ද වත්කම් ගිනුම? ලැබීම් හා ගෙවීම් ගිනු. එහෙනම් අපි හිතමු මේක පිළියෙල කරන එකේ මූලධර්මය තමයි මෙන්න වැදගත් සියලු මුදල් ලැබීම්. සියලු මුදල් ලැබීම්. අපි හිතමු සමිති සංවිධානයේ සියලු මුදල් ලැබීම්. සාමාජික මුදල් වෙන්න පුළුවන්, පරිත්‍යාග වෙන්න පුළුවන්, සංගීත සංදර්ශනයෙන් වෙන්න පුළුවන් නේද? විවිධ ආධාර වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ සියලු ආකාරයේ මුදල් ලැබීම් අපි මොකද ළමයි කරන්නේ? ලැබීම් හා ගෙවීම් ගිණුම හර. ඇයි මේ හර කරන්න? මුදල් කියන්නේ වත්කමක්. මුදල් ලැබීම් නිසා මුදල් කියන වත්කම වැඩි වෙනවා ළමයි. එහෙනම් වත්කම් වැඩිවීම හැම වෙලාවෙම හරට සටහන් කරන්න. ලූකා පැසියෝලි කියන ගණිතඥයා කියලා තියෙනවා නේ දිත්ත සටහන් න්‍යායයෙන්. ඒ අනුව සමිති සංවිධානයකත් සියලු මුදල් ලැබීම් හා ගෙවීම් ගිණුම හර වෙනවා. හරි. ඒ වගේම තමයි සියලු මුදල් ගෙවීම්. සියලු මුදල් ගෙවීම්. හරි. මෙන්න බලන්න සියලු මුදල් ගෙවීම් එහෙනම් ළමයි මුදල් කියන වත්කම අඩු වෙනවා මුදල් ගෙවීම් නිසා. නේද ළමයි? මුදල් වත්කම අඩු වෙනවා. එහෙනම් වත්කම් අඩුවීම හැම වෙලාවෙම බැරට සටහන් කරනවා. නේද ළමයි? එහෙනම් අපි මොකද කරන්නේ? ලැබීම් හා ගෙවීම් ගිණුම බැර. මෙන්න එහෙනම් ඔයාලා දන්නවා ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කිරීමේ මූලධර්මය මොකක්ද? ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා කියන්නේ ව්‍යාපාරයේ නැත්නම් සමිති සංවිධානයේ සියලු ආකාරයේ මුදල් ලැබීම් සහ සියලු ආකාරයේ මුදල් ගෙවීම් යම් කාලච්ඡේදයක මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් සටහන් කරන ගිණුම ලැබීම් හා ගෙවීම් ගිණුම. ඒ අනුව ලැබීම් හා ගෙවීම් ගිණුමේ ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද? සියලු මුදල් ලැබීම් අපි ලැබීම් හා ගෙවීම් ගිණුමට හර කරනවා ළමයි. ඒ වගේම තමයි සියලු මුදල් ගෙවීම් ලැබීම් හා ගෙවීම් ගිණුමේ බැරට ඇතුළත් කරනවා. හරි. ඔන්න අපි කතා කරන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල පළවෙනි මූල්‍ය ප්‍රකාශන වර්ගය ලැබීම් හා ගෙවීම් ගිණුම. හරි. මෙන්න බලන්න ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කිරීමෙන් පහත සඳහන් අරමුණු ඉටු කරගත හැකිය. හරි. බලන්න පළවෙනි එක. ඇයි අපි ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්නේ? කාලච්ඡේදයේ අවසානයේ මුදල් ශේෂය දැනගන්න පුළුවන්. භාණ්ඩාගාරික ගාව කොච්චරක මුදලක් ඉතිරි වෙලා තියෙනවා? කවුරු හරි අහුවත් ප්‍රශ්නයක් නැහැ නේ. ලැබීම් හා ගෙවීම් ගිණුම බැලුවා. අවසානයේ මාසය අන්තිමට තුලනය කරලා තියෙනවා. මෙච්චරක ශේෂයක් තියෙනවා සමිතිය සතු. නේද? අවසානයේ මුදල් ශේෂය දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මුදල් කළමනාකරණය. නේද? දැන් මුදල් මදි වගේ වෙනවා නම් නේද? ඒකට මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය? ඊට පස්සේ මුදල් තියෙනවා නම් අපි ඒකෙන් කරන වැඩසටහන මොකක්ද? ඒවා තීරණය කරන්න අන්න ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කිරීමේ වැදගත්කමක් තියෙනවා. ඒ වගේම තමයි මුදල් සම්බන්ධ වංචා හා අයථා ගනුදෙනු අවම කළ හැකි වීම. නේද? භාණ්ඩාගාරිකට වංචා කරන්න බෑ. සමිතියේ සමාජිකයන්ට වංචා කරන්න බෑ. ක්‍රමානුකූලව මේවා සටහන් කරලා තියෙන්නේ. මුදල් ලැබීම් මොනවාද? මුදල් ගෙවීම් මොනවාද? කොච්චරක ශේෂයක් ඉතිරි වෙලා තියෙනවද කියලා. හරි. මෙන්න. ඒ වගේම තමයි ආයතනයේ අරමුණු ළඟා කර ගැනීමට සංවිධානයේ මූල්‍ය සම්පත් මැනවින් යොදාගත හැකි වීම. ඒ කියන්නේ අවශ්‍ය වේලාවට අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. නේ? සමිති සංවිධානයේ සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් නේද? අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට කරන්න පුළුවන්. හරි. ඒ තුලිනුත් අන්න ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කිරීමෙන් ඒ ගැන අපිට දැනගන්න පුළුවන්. ඒ තුලින් නේද ක්‍රමවත්ව පාලනයක් වෙනවා. ඒ වගේම තමයි මුදල් ලැබීම් හා ගෙවීම් මාර්ග පිළිබඳ තොරතුරු පුළුවන් නේද? ලැබීම් ටික හර වෙලා තියෙනවා, ගෙවීම් ටික බැර වෙලා තියෙනවා. නේද ළමයි? එතකොට මොන වගේ ආකාරයෙන්ද මුදල් ලැබෙන්නේ සමිතියට? මොන වගේ දේවල් සඳහාද වියදම් කරන්න කියලා අපිට දැනගන්න පුළුවන්. හරි. මෙන්න එහෙනම්
ලැබීම් හා ගෙවීම් ගිනුම පිළියල කිරීමෙන් මෙන්න මේ කියන අරමුණු ටික ඉටු කරගන්න පුළුවන් ළම. හරි. හරි. මෙන්න එහෙනම් අපි පළවෙනි නිදසුන ලාබරමුණු කර නොගත් සංවිධානයක පිළියල කරන ලැබීම් හා ගෙවීම් ගිනුමක් අපි හදන්නය. හරි. මෙන්න බලන්න ළමයි. දොරමඩල මහාවිද්‍යාලයේ වානිජ සංගමයේ 2020 වර්ෂයේ සිදු වූ මුදල් ලැබීම් හා ගෙවීම් සාරාංශගතව පහත දක්වා ඇත. හරි. මෙන්න බලන්න ලැබීම් සාමාජික ගාස්තු ලැබීම් සංගරාවිකිනීමෙන් පරිත්‍යාග එවගේම තමයි වෙළඳ දැන්වීම් ලැබීම් වෙනම දීලා තියෙනවා අපිට. ඒවගේම තමයි ගෙවීම් වෙනම දීලා තියෙන. ඉහත තොරතුරු මගින් ලැබීම් හා ගෙවීම් ගිනුම පිළියල කරන්න. හරි. අපි බලමු දැන් ලැබීම් හා ගෙවීම් ගිනුම පිළියල කරන එක. හරි. මම මේ තොරතුරු ටික විතරක් තියන්නම්. හරි. මෙන්න බලන්න මේක ගිනුමක්. ගිනුමක පැති දෙකයි. හර පැත්ත සහ බැර පැත්ත. එක වටිනාකම් තීරුවක් ගන්න හරි. මෙන්න අපි ලැබීම් හා ගෙවීම් ගිනුමක් ඇන්ද ළමයි. මේක අපි හර පැත්ත මේක බැර පැත්ත. අපි මෙතන උඩින් දානවා රුපියල් බැර පැත්තෙත් දානවා රුපියල්. හරි. අපි බලමු පොඩ්ඩක් නැවත දොරමඩල මහාවිද්‍යාලයේ වානිජ සංගමේ අපි ගමු වානිජ සංගමේ අපි ලියනවා වානිජ සංගමේ විස්සයි විස්සේ වර්ෂයේ අවසන් වර්ෂය සඳහා ලැබීම් හා ගෙවීම් ගිනුම මේ බලන්න ඉස්සලාම ලැබීම් සාමාජික ගාස්තු ලැබීම් 6200යි. ලැබීමක් මංකව ලැබීම් නම් මොකද කරන්නේ අපි හරට සටහන් කරනවා. හර කරන්න සාමාජික ගාස්තු කියලා කියදගය 6200යි 6200යි. ඉලක සංගරාවිකිනීමෙන් ලද මුදල අන්න ඒකත් ලැබීම සංගරා විකිනීම සංගරා විකිනීම 4100යි. ඊළඟ එක පරිත්‍යාග විවිධ පුද්ගලයෙක්ගෙන් වෙන්න පුළුවන් ආයතනයකින් වෙන්න පුළුවන් පරිත්‍යාගයක් ලැබිලා තියෙනවා 2300යි. ඒ වගේම තමයි වෙළඳ දැන්වීම් වලින් වෙළඳ දැන්වීම් 14400යි. මෙන්න අපි ලැබීම් ටික සටහන් කරා. ලැබීම් ටික හර. ඒ වගේම තමයි ළමයි අපි ඊට පස්සේ යනවා
ගෙවීම්. අපි දන්නවා ගෙවීම් නිසා මුදල් කියනවත්කම අඩු වෙනවා. එහෙනම් මුදල් නැත්තම් ලැබීම් හා ගෙවීම් ගිණුමට මොකද කරන්න ඕනේ? බැර කරන්න ඕනේ. හරි. බලන්න පළවෙනි එක සංගරා මුද්‍රණය. වෙන සංගරා මුද්‍රණයට වියදම් කරලා තියෙනවා 2800ක්. ඒ වගේම තමයි ලිපි ද්‍රව්‍ය. ලිපි ද්‍රව්‍ය සඳහා වියදම් කරනවලු 800ක්. මේ ඉලක්කම් කෙලින් ලියන්න පුරුදු වෙන්න ළමයි. එක ස්ථාන, සිය ස්ථාන, දස ස්ථාන ඒ විදිහට කෙලින් ලියා ගන්න ඔයාලට ලේසි එකතු කරන්න. ඊට පස්සේ අපි යනවා ප්‍රවාහන වියදම්. ප්‍රවාහන වියදම් 200යි. පරිත්‍යාග ගෙවීම් සමිතිය විසිනුත් විවිධ පුද්ගලයන්ට සහායතන වලට පරිත්‍යාග කරනවා. දැන් අපි හිතමු මේ දවස්වල වසංගතයත් එක්කනේ විවිධ සමිති සංවිධාන මොනවද කරන්නේ? බඩුමලු දෙනවා නේද? මුදල් ආධාර දෙනවා, විවිධ පරිත්‍යාගයන් දෙනවා නේද? ඒ වලට තමයි මේ ලාභ අරමුණු කරන උගත් සංවිධාන තියෙන්නේ. පරිත්‍යාග 400යි. හරි. මෙන්න දැන් අපි ලැබීම් හා ගෙවීම් ගිණුම තුලනය කරන්න යන්නේ. අපි ඉස්සල්ලාම හර පැත්තේ එකතුව ගන්නව ළමයි. හරි. අපි ගමු හර පැත්තේ එකතුව. බලන්න ඔයාලා එකතු කරලා ඉලක්කම් ගෙලින් ලියා ගන්න. එතකොට ලේසි. හරි. ඔයාලා නැවත චෙක් කරන්න. අපි නැවත පාරක් චෙක් කරමු. හරි. 27000ක් එනවා ලැබීම් වල එකතුව. ඒ එකතුවම මේ පැත්තට දාන්න ළමයි. අපි සමිතියේ අවසාන ශේෂය ගණනය කරන්න යන්නේ. හරි. දැන් 27000න් මේ ටිකේ එකතුව මොකද කරන්න ඕනේ? ගෙවීම් වල එකතුව අඩු කරන්න ඕනේ ළමයි. ඔයාලට ලේසි ක්‍රමයක් මේ ටිකේ එකතුව වෙනම පැන්සලකින් අරගෙන ඒකෙන් ඒක අඩු කරන්න. එතකොට එන උත්තරේ තමයි දාන්නේ. එහෙම නැත්නම් අපිට තව ලේසි ක්‍රමයක් තියෙනවා. මේ ටිකේ ඔක්කොගෙම එකතු වෙන්න ඕනේ 27000. එහෙනම් මෙතන බිඳුවයි 8යි 16යි 18යි 22යි එන්න ඕනේ බිඳුවක්. එතකොට 22යි 8යි 30න් බිඳුව 3ක් ඉතුරුයි. 3යි 2යි 5යි එන්න ඕනේ 7ක්. 2යි එන්න ඕනේ 2ක් 2යි. හරි. මෙන්න ශේෂය එනවා ළමයි 22800යි නේද? හරි. අපි ලියනවා ඕනම් දිනේ දාන්න පුළුවන් 12/31 වර්ෂ අවසාන දවස ශේෂය පහලට ගෙන ගියා. ඒ වගේම තමයි ඊළඟ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ශේෂය ඉදිරියට ගෙන ගියා 22800යි. මෙන්න ළමයි ඔයාලට පැහැදිලි මේ වාණිජ සංගමේ නේද? පාසලේ වෙන්න පුළුවන් නේද? දොරමඩල මහාවිද්‍යාලයේ මේ වාණිජ සංගමේ අවසානයේ 2020 12/31 දිනට කීයක් ඉතිරි වෙලා තියෙනවද? 22800යි. මෙන්න ළමයි හරි සරලයි නේ? ලැබීම් හා ගෙවීම් ගිණුම. සියලු මුදල් ලැබීම් හා ගෙවීම් ගිණුමට හර කරා සියලු මුදල් ගෙවීම් ලැබීම් හා ගෙවීම් ගිණුමට බැර කරා ඒකල අවසානයේ තුලනය කරන්න තියෙන්නේ. 11 වසරේ අන්තිම කියන්නේ මම දන්නවා ඔයාලට තුලනය කිරීම පිළිබඳ ගැටලුවක් නැතුව ඇති කියලා. ලෙජර් ගිණුම් තුලනය කිරීම පිළිබඳව අපි 10 ශ්‍රේණියේදී ගොඩක් සාකච්ඡා කරනවා.
හරි අපි යමු ළමයි තවත් අභ්‍යාසයකට මෙන්න බලන්න අපි ටිකක් කියවමු ඉස්සෙල්ලා දිරිසවිය ග්‍රාම සංවර්ධන සමිතියේ හරි මොකක්ද දිරිසවිය ග්‍රාම සංවර්ධන සමිතියේ 12.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ මුදල් ලැබීම් හා ගෙවීම් පිළිබඳ සාරාංශගත තොරතුරු පහත දැක්වේ. හරි මෙන්න අපිට තොරතුරු කීපයක් දීලා තියෙනවා. මෙම තොරතුරු ඇසුරෙන් ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්න. හරි අපි බලමු කොහොමද ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්න කියලා. බලන්න මොකක්ද සමිතියේ නම දිරිසවිය ග්‍රාම සංවර්ධන සමිතියේ අපි ලියනවා දිරිසවිය දිරිසවිය ග්‍රාම සංවර්ධන සමිතියේ 20/20 අවසන් වර්ෂය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම හරි මෙන්න හර පැත්ත රුපියල් කියල දාන්න එවගේම තමයි බැර පැත්තේ රුපියල් කියල දාන්න හරි මෙන්න බලන්න 1.1 මුදල් ශේෂය කියද ළමයි 12,300යි හරශේෂයක් තියෙන්නේ 1.1 ශේෂය ඉදිරියට ගෙන ගියා 12,300යි සාමාජික ගාස්තු ලැබීම් 27,000යි අන ලැබීමක් මොකද කරන්න ළමයි හර සාමාජික ගාස්තු 27,000යි කුලී ගෙවීම් අන ගෙවීමක් රුපියල් 12,000යි රජයේ පරිත්‍යාග ලැබීමක් පරිත්‍යාග ලැබෙනවා 1,50,000යි උත්සව වියදම් ගෙවීමක් උත්සව වියදම් 11,400යි මේ විදියට ඉලක්කම් ගෙලින් ලියා ගන්න ළම පළතුරු පැළ සඳහා ගෙවීම් පළතුරු පැළ 4,200යි පොහොර සඳහා ගෙවීම් 3,500යි පොහොර තැන්පතු පොලී ආදායම අන ලැබීමක් 15,000යි
තැන්පතු පොලි ආදායම් කීයද තැන්පතු පොලි ආදායම 15000යි. ඊළඟට තියෙනවා බැංකු ණය පොලි. බැංකු ණයක් ගත්තාම පොලියක් ගෙවන්න ඕනේ ගෙවීමක්. බැංකු ණය පොලි 1200යි. ඊට පස්සේ උපකරණ ගැනීම අන මුදල් ගෙවීමක් 12000යි. වැටුප් ගෙවීම් 10000යි. විදුලි ගාස්තු 400යි. ඊට පස්සේ තියෙනවා දැන්වීම් පළ කිරීම 6200යි. දැන්වීම් පළ කිරීම් 6200යි. ප්‍රවාහන වියදම් අවසාන එක 1700ක් ගෙවලා තියෙනවා ළමයි. ප්‍රවාහන වියදම් 1700යි. හරි. මෙන්න අපි ලැබීම් හා ගෙවීම් ගිණුමේ තොරතුරු ටික දැම්ම ළමයි. ලැබීම් ටික හර කරා ගෙවීම් ටික බැර කරා. දැන් අපි අවසාන ශේෂය හොයන්න යන්නේ. මෙන්න හර පැත්තේ එකතුව ගත්තොත් හරි නැවත පාරක් බලන්න 3යි 9යි 14න් 4 එකක් ඉතුරුයි 2යි 4යි 9යි 10න් බිඳුව එකක් ඉතුරුයි 2යි 2,4300යි. හරි ඒ එකතුවම අපි බැර පැත්තට දානවා 2,4300යි ළමයි. දැන් මොකද කරන්න ඕනේ ශේෂය හොයන්න. මේ එකතුවෙන් මේ ටිකේ එකතුව අඩු කරන්න ඕනේ. නේද? ඔයාලට අමාරුයි නම් වෙනම තැනක මේ ටිකේ එකතුව අරගෙන නේද? අඩු කිරීම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ටිකේ එකතුව එතනම පල්ලෙහාට දාන්න. මේ ටිකේ එකතුව එතනම පල්ලෙහාට පැන්සලකින් දාලා ඒකෙන් ඒක අඩු කරලා උත්තරේ හොයාගන්නත් පුළුවන්. Tamanට පහසු ක්‍රමයකට වැඩේ කරන්න. හරි. මේ බලන්න. බිංදු එන්න ඕනෙත් බිංදුවක්. ඊට පස්සේ අපි ගන්නවා ඒත් බිංදුවක් 4යි 2යි 6යි 6යි 5යි 11යි 13යි 13යි 4යි 17යි 19යි 26යි එන්න ඕනේ 4ක් 26යි 8යි 34න් 4 3ක් ඉතුරුයි
3යි 2යි 5යි ළමයි 6යි 10යි 13යි 14යි 16යි 22යි 23යි 7යි 30න් බින්දුව sorry 23යි එන්න ඕනේ 4ක් 23යි 1යි 24න් 4 දෙකක් ඉතුරුයි 2යි 3යි 4යි 5යි 6යි එන්න ඕනේ 20ක් ඒ කියන්නේ කීයද 14යි හරි මෙන්න පහසු ක්‍රමයකට හැදුවා අපි ඔයාලට පහසු ක්‍රමයකට නැවත බලන්න අපි නැවත පාරක් චෙක් කරමු 4යි 6යි 11යි 13යි 17යි 19යි 26යි 8යි අන්න පොඩි ගැටලුවක් තියෙනවා 4යි 6යි 11යි 13යි 17යි 19යි 7යි 26යි 7යි 33න් 3 3ක් ඉතුරුයි 3යි 2යි 5යි 6යි 10යි 13යි 14යි 16යි 22යි 23යි 23යි 1යි 24න් 4 දෙකක් ඉතුරුයි 2යි 4යි 6යි 14යි හරි මෙන්න උත්තරේ එනවා 1,41,700යි ළමයි අපි ලියනවා 12යි 31 ශේෂය පහලට ගෙන ගියා ඒ වගේම තමයි 1 ශේෂය ඉදිරියට ගෙන ගියා 1,41,700යි හරි මෙන්න ළමයි එතකොට අපි තවත් අභ්‍යාසයක් සාකච්ඡා කරා ඔයාලගේ පෙළ පොතේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ අවසාන ශේෂයත් අපි ගණනය කරා 1,41,700යි මෙන්න අපි ක්‍රියාකාරකමක් තියෙනවා ඔයාලගේ පෙළ පොතේ ක්‍රියාකාරකම 2 ශක්ති ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික විසින් 3.31 දිනට පිළියෙල කරන ලද ලැබීම් හා ගෙවීම් ගිණුම වේ. ඔහු එම ගිණුම තුලනය කළ පසු එහි 78,300ක බැර ශේෂයක් අන්න ළමයි 78,300ක බැර ශේෂයක් දක්නට ලැබුණද ඔහු ළඟ සංගමයට අයත් මුදල් රුපියල් 26,900ක් ඉතිරිව තිබුණි. කීයක් ඉතිරි වෙලා තියෙනවලුද? 26,900ක් ඉතිරි වෙලා තියෙන. දැන් බලන්න පොඩි වැරද්දක් නේද? එහෙම දෙන්නත් පුළුවන්. එක එක ආකාරයෙන් ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් විභාගෙදී. අපිට ලැබීම් හා ගෙවීම් ගිණුමක් දීලා තියෙනවා. ඒකේ ඇවිල්ලා තියෙනවා බැරශේෂයක්. නේද? ලැබීම් හා ගෙවීම් ගිණුමේ බැරශේෂයක් එන්න බෑ ළමයි. ඇයි? ලැබීම් වලින් ගෙවීම් අඩු කරාම ශේෂයක් ඉතුරු වෙන්න ඕන ඍණාගයක් වෙන්න බෑ. නමුත් එයා ගාව අතේ තියෙනවලු 26,900. එහෙනම් මොකක් හරි ගැටලුවක්. අහන්නේ ඔබ විසින් එම ගිණුම පරීක්ෂා කොට එහි දෝෂ ඇතනම් මේවා හඳුනාගෙන නිවැරදි ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්න. අන්න. දැන් මොකද්ද කියන්නේ? වැරදි ලැබීම් හා ගෙවීම් ගිණුමක් තමයි අපිට දීලා තියෙන්නේ. ඒකෙන් නිවැරදි ලැබීම් හා ගෙවීම් ගිණුම. හරි. බලමු අපි පොඩ්ඩක් හඳුනගන්න. හරි. මේකේ වෙන්න පුළුවන් වැරද්ද තමයි ළමයි එක්ක හරට එන්න ඕනේව බැරට දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැරට එන්න ඕනේව හරට දාලා තියෙන්න පුළුවන්. හරි. අපි පොඩි මාක් එකක් දාගමු හරි වැරදි. නේද? සමාජික මුදල් හර. ඒක ප්‍රශ්නයක් නෑ නේ ළමයි. සමාජික මුදල් හර වෙන්න ඕනේ කොහොමත් ලැබීම් හා ගෙවීම් ගිණුමට. ක්‍රීඩා උපකරණ ගත්තා. අන්න මුදල් අඩුවීමක් නේද? ක්‍රීඩා උපකරණ ගද්දි සමිතියේ මුදල් අඩු වෙනවා. එහෙනම් ඒක ලැබීම් හා ගෙවීම් ගිණුමට මොකද වෙන්න ඕනේ? බැර. එහෙනම් ඔන්න අපි මාක් එකක් දාගත්තා. ඒක වැරදි.
ශේෂය එන්න බෑනේ ඒකත් වැරදි ඒක වැරදි කියලන අපිට කියන්න ආරම්භක ශේෂය යන්න බැරට දාලා තියෙන ලැබීමගේම් ගිරුමේ බැරශේෂයක් නෙවේ අත ඉතිරි මුදලක් කියන්නේ හරශේෂයක් ලබයි හරි එනම් ඒකත් වැරදි ඒක හරවෙන්න ඕනි අන්න එතන වැරැද්දා වැටුප්හා වේතන 99,000යි ඒක ගැටලුවක් නෑ වැටුප්හා වේතන කියන්නේ ගෙවීමක් ඒක හරි පරිත්‍යාග ලැබී බලන්න ළමයි පරිත්‍යාග ලැබීම එහෙනම් ඒක හරණේද වෙන්න ඕනි ඒක වැරදි කොඩි විකිනීමෙන් ඒකත් ලැබීම කොඩි විකුල්ලා මුදල් ලැබෙන්න පැයි සමිතියට එන ඒකත් හරවෙන්න ඕනික ඒකත් වැරදි ඊළඟ එක සංග්‍රහ වියදම් ප්‍රශ්නයක් නෑ ළමයි සංග්‍රහ වියදම් කියන්නේ ගෙවීම නේද ඒක ගැටලුවක් නෑ ඒක හරි ලිපි ද්‍රව්‍ය ඒකත් හරි උපකරණ මිලට ගැනීම හරි ඒත් මුදල් අඩුවීමක් ඒකත් ගෙවීමක් ඒකත් ප්‍රශ්නයන්නේ කොඩි මුද්‍රණ ගාස්තු මේ බලන් ඒකත් ගෙවීම විවිධ වියදම් ඒකත් හරි ඊළඟ එක ක්‍රීඩාපිටි නඩත්තු ඒකත් ගෙවීම හරි අවසාන එක විනිසුරු ගාස්තු හරි එහෙනම් පොඩි පොඩි වැරදි කීපයක් තියෙන ඒ ටික දාලා අපි නිවැරදි ලැබීම්මා ගෙවීම් ගිනුම හදන්නයන් හරි අපි ගමු යන්න මේ විදියට ව්‍යාපාරයේ නමලියමු අපි සමිතියේ ශක්ති ක්‍රීඩා සමාජයේ විස්සයි විස්සේ 12.31 අවසන් වර්ෂය සඳහා ලැබීම් හා ගෙවීම් ගිනුම මෙන්න රුපියල් මෙන්න බලන්න ආරම්භක ශේෂය කියද 7,400යි මෙන්න මෙතනින් දානවා ශේෂය ඉදිරියට ගෙන ගියා 7,400යි ඊට පස්සේ සාමාජික මුදල් ගැටලුවක් නෑ ඒක හරවෙන්න ඕනේ සාමාජික මුදල් බලන්න ළමයි කීයද 1,90,000යි සාමාජික මුදල් 1,90,000යි ඊට පස්සේ මේ පැත්තෙන් එනවා මේක හරි පරිත්‍යාග ලැබීම් බැරවෙලා නේද තියෙන්නේ ඒක හරවෙන්න ඕනේ පරිත්‍යාග ලැබීම් විසි 4,300යි තව එකක් තියෙනවා කොඩි විකිනීමෙන් 8,200යි ළමයි කොඩි විකිනීමෙන් හරි ඔන්න අපි ලැබීම් ටික දැම්මා දැන් ගෙවීම් බලමු ක්‍රීඩා උපකරණ කීයද අරන් තියෙන්නේ 40,000යි අපි බැර කරනවා ක්‍රීඩා උපකරණ 40,000යි
ඊට පස්සේ ගැටලුවක් නෑ බැර පැත්ති තියෙන්නේ මොනාද වැටුප්හා වේතන හරියේ පටික දාන්න වැටුප්හා වේතන 99,000යි වැටුප්හා වේතන අනූනමදාහයි ඊට පස්සේ තියෙනවා සංග්‍රහ වියදම් පන්දාස් 400යි සංග්‍රහ වියදම් 5400යි ඊළඟ ලිපි ද්‍රව්‍ය 7500යි ලිපි ද්‍රව්‍ය 7500යි උපකරණ මිලට ගැනීම 4800යි උපකරණ 4800යි කොඩි මුද්‍රණ ගාස්තු බලන්න කොඩි මුද්‍රණ ගාස්තු 5600යි 5600යි විවිධ වියදම් පාලොස්දාහයි විවිධ වියදම් 15000යි ඊළඟ ක්‍රීඩාපිටි නඩත්තු ක්‍රීඩාපිටි නඩත්තු 8200යි ක්‍රීඩාපිටි නඩත්තු 8200යි ඊළඟ අවසානික විනිසුරු ගාස්තු මෙන විනිසුරු ගාස්තු 17500යි හරි දැන් බලන්න නැවත අපි බැරට එන්න ඕනේවා හරට දාලා තිබ්බා ඒවා අපි බැරට දැම්මා ඒවගේම තමයි හරට එන්න ඕනේවා බැරට දාලා තිබ්බ ළමයි අපි ඒ ටික නිවැරදිව සකස් කරා දැන් අපි ගිණුම තුලනය කරන්න යන්නේ ඒ කෙලින්ම මෙහා පැත්තරත් ගහන්න මේ විදිහට වටිනාකම් තීරුවට අපි හර පැත්තේ එකතුව ගන්නව ළමයි මෙන්න හර පැත්තේ එකතුව පැහැදිලිව එකතුන් ගන්න තමන්ට ගෙදරදි නේද එකතු කිරීම ගැටලුවක් තියෙනවා නම් දැන් මේ දවස්වල විවේකයෙන් ඉන්න ටික මේ දවස්වල කොලේක ලියලා ඉලක්කම් එකතු කරන්න හුරුවෙන් නේද හරි බලමු 4 3 7 2 9යි 8යි 4යි 12යි 7යි 15යි 12යි 7යි 19යි 9 එකක් ඉතුරුයි 9 1යි 10යි 12න් 2 එකක් ඉතුරුයි හරි කීයක් එනවද 2,29,900යි 2,29,900
900යි. අපි ඒකතුවම එහා පැත්තට දානව ළමයි. 2,29,900යි. හරි. දැන් බලමු අපි මේකෙන් මේ ටිකේ මුළු එකතුව අඩු කරන්න ඕනේ ළමයි. ඔයාලා වෙනම ලියාගෙන එකතු කරලා ඒක අඩු කරන්න නේද? හරි. බලමු අපි 0යි 0යි 5යි 4යි 9යි 9යි 8යි 17යි 17යි 6යි 23යි 23යි 2යි 25යි 25යි 5යි 30යි එන්න ඕනේ 9ක්. එහෙනම් අපි 9 දානවා. එතකොට කීයද? 39යි. 39න් 9 3ක් ඉතුරුයි. 9යි 3යි 12යි 17යි 17යි 7යි 24යි 28යි 10යි 38යි 46යි 46යි 7යි 53යි එන්න ඕනේ 9ක්. එහෙනම් 6යි 53යි 6යි 59න් 9 5ක් ඉතුරුයි ළමයි. 5යි 4යි 9යි 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 18යි 19යි 20යි එන්න ඕනේ 22ක්. එහෙනම් කීයක් අඩුයිද? 2යි. හරි. මෙන්න බලන්න. ශේෂය පහළට ගෙන ගියා. මේ පැත්තෙන් ශේෂය ඉදිරියට ගෙන ගියා 26,900යි. මෙන්න අපිට උත්තරේ හරිද කියලා බලන්න පුළුවන් ළමයි. මේ බලන්න. ඔහු ළඟ සංගමයට අයත් මුදල් 26,900ක් ඉතිරි වෙලා තියෙනවා. ඔන්න දැන් අපි නිවැරදිව ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරා අපිට එනවා 26,900ක්. හරි නේද ළමයි? හරි. ඔන්න එතකොට අපි ඔයාලගේ පෙළ පොතේ තවත් ක්‍රියාකාරකම 2 සාකච්ඡා කරා. ඒ වගේම තමයි මේ පාඩම අවසානයේ අපි ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන්ට පේපර් එකේ එන ගාන හදාගන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි තවත් අභ්‍යාසයකට යන්න සූදානම් වෙන්නේ. හරි. බලමු ළමයි. ඔයාලගේ පෙළ පොතේ ක්‍රියාකාරකම 3 බලන්න. පුබුදු ළමා සමාජයේ සමාජික සංඛ්‍යාව 450කි. බලන්න ළමයි වැදගත් දේවල් හයිලයිට් කරගමු අපි. එක එක ආකාරයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මෙන්න සමාජික සංඛ්‍යාව 450යි. එක් සමාජිකයෙකුගේ සමාජික ගාස්තුව රුපියල් 100යි. එක් සමාජිකයෙකුගේ සමාජික ගාස්තුව කියද රුපියල් 100යි. මාසික. අන්න එකත් වැදගත්. මාසික සමාජික ගාස්තුව. නේ? සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මාසයකට සමාජික මුදල් අය කරනවා. එහෙම නැත්නම් වර්ෂයකට වෙන්න පුළුවන්. නේ? 2020 ජනවාරි මාසයට අදාළ මුදල් ගනුදෙනු සාරාංශගතව පහත දැක්වේ. හරි. මෙන්න ගනුදෙනු කීපයක් සාරාංශගතව දීලා තියෙනවා. හරි. පහත දැක්වෙන අමතර තොරතුරුද ඉදිරිපත් කොට ඇත. ඔන්න ළමයි දැන් මේ ගානේ දැන් අපි කලින් හදපු ගණන් වල අපිට අමතර තොරතුරු තිබ්බේ නැහැ. නමුත් මේකේ දැන් අමතර තොරතුරු කීපයක් තියෙනවා. හරි. මෙන්න ඉතින් ඒකෙන් අපි තොරතුරු ගණනය කරගන්න සිද්ධ වෙනවා. පළවෙනි එක සංගරා විකුණුම් ආදායම් 200ක් ලැබීමට ඇත. අන්න ලැබීමට තියෙනවා. අපි කිව්වා ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් කරන්නේ මොනවාද? සියලු මුදල් ලැබීම් සහ සියලු මුදල් ගෙවීම් පමණ. සංගරා විකුණුම් ආදායම් 200ක් ලැබීමට ඇත. මේ බලන්න. සංගරා විකුණුම් ආදායම් ලැබිලා තියෙනවා අපිට 6,400ක්. තව ලැබෙන්න තියෙනවලු 200ක්. අපිට අදාළ නෑ ළමයි. නේ? ලැබෙන්න තියෙන ඒවා අපි සටහන් කරනවද ලැබීම් හා ගෙවීම් ගිණුමේ? නෑ. මුදලින් ලැබුණ සහ මුදලින් ගෙවූ වියදම් තමයි දාන්නේ. නේ? හරි. මේ බලන්න. එහෙනම් මේ ගැළපීම අපිට අදාළ වෙන්නේ නෑ ළමයි. ඒක අපි අයින් කරනවා. ඒක අදාළ නෑ අපිට. ඊළඟ එක බලන්න. සමාජිකයන් 15 දෙනෙකු ජනවාරි මාස සමාජික මුදල් ගෙවා නැත. අන්න. සමාජිකයන් 15 දෙනෙක් ජනවාරි මාස සමාජික මුදල් ගෙවලා නැල්ලු. මෙහෙන් බලන්න.
අපි මෙතනම හදාගමු. එතන පොඩි ගැලපීමක් තියෙනවා. හරි. සාමාජික සංඛ්‍යාව කීයද ළමයි? 450යි. සාමාජිකයන් 15 දෙනෙක් ජනවාරි මාස සාමාජික මුදල් ගෙවලා නැල්ලු. මාසෙකට කීයද? රුපියල් 100යි. මේ බලන්න 450ක් ඉන්නවා සාමාජිකයෝ ගෙවලා නැල්ලු කී දෙනෙක්ද? කී දෙනෙක්ද ළමයි? 15 දෙනෙක්. එහෙනම් ගෙවලා තියෙන ගාන එනවා අපිට 450යි 15 දෙනෙක් ගෙවලා නැහැ. එහෙනම් ගෙවලා තියෙන්නේ කී දෙනයිද ළමයි? සරලයිනේ. 435 දෙනයි ගෙවලා තියෙන්නේ. කීය ගානේද? කීය ගානේද ළමයි? රුපියල් 100 ගානේ. මාසෙකට එක්කෙනෙක්ගෙන් රුපියල් 100යි. හරි. එහෙනම් කොහොමද අපි මුදලින් ලැබුණ සමාජික මුදල හොයන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ මේක ඔයාලා ගණනය කරගන්න ඕනේ. මෙන්න මුදලින් ලද සමාජික මුදල. ඔන්න ලියන්න. මුදලින් ලද සමාජික මුදල. කොහොමද අපි හොයාගන්නේ? සමාජිකයෝ කී දෙනයිද සමාජික මුදල් ගෙවන්නේ? 435යි. එක්කෙනෙක්ගෙන් රුපියල් මාසෙකට 100යි. හරි. කීයද ළමයි? 435 වැඩි කරනවා 100යි. රුපියල් ලේසි බිංදු දෙකක් දාන්න තියෙන්නේ. 43500යි. තේරුණාද ළමයි? නැවත කියන්නම් මම. සමාජිකයෝ 450ක් කියලා අපිට උඩ දීලා තියෙනවා. ඒකෙන් 15 දෙනෙක් සමාජික මුදල් ගෙවලා නැල්ලු ජනවාරි මාසෙට. එහෙනම් ගෙවලා තියෙන්නේ 435යි. සරලයි. 435 වැඩි කරනවා එක්කෙනෙක්ගෙන් අය කරන්නේ 100යි ළමයි. එතකොට කීයද? රුපියල් 43500යි. හරි. ඔන්න එහෙනම් ගැලපීම් දෙක හරි. පළවෙනි ගැලපීම අදාළ නෑ අපිට. දෙවෙනි ගැලපීම හරි. අහන්නේ පුබුදු ළමා සමාජයේ ජනවාරි මාසයේ ලැබීම් හා ගෙවීම් ගිණුම. හරි. බලමු අපි. හරි. මෙන්න බලන්න. අපි ලියනවා නම ලියන්න මේ විදියට. පුබුදු ළමා සමාජයේ 2020 ජනවාරි මාසය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම මෙන්න රුපියල් හර පැත්තේ සහ බැර පැත්තේ. හරි. හරි. ආරම්භක ශේෂයක් දීලා නැහැ. අපි ඉස්සල්ලාම දාමු සමාජික මුදල් ලැබුණ අපිට කීයක්ද? 43500යි නේද ළමයි? හරි. එන්න මුදල් ලැබීමක් හර කරන්න සමාජික මුදල් 43500යි. 43500යි. ඊට පස්සේ එන්න තොරතුරු ලිපි ද්‍රව්‍ය මිලට ගැනීම කීයද ළමයි? 2400යි. තොර මුදල් ගෙවීමක් ලිපි ද්‍රව්‍ය 2400යි. ලිපි ද්‍රව්‍ය 2400යි. අන්තර්ජාල පහසුකම් වියදම්. අන්න අන්තර්ජාල පහසුකම් වියදම් 70යිලු. ළමා සඟරා විකුණුම් ආදායම කීයක් ලැබෙන්නේ අපිට? 6400යි. ලැබිය යුතුයිලු 200ක්. ඒක අපි දාන්නේ නෑ ළමයි. ලැබිය යුතු ඒවා අපිට අදාළ නෑ. මුදලින් ලැබුණ ප්‍රමාණය විතරයි අපි දාන්නේ. එහෙනම් අපි කීයද දාන්නේ? 6400යි.
ළමා සඟරා විකුණුම් ලැබීම. හයදාස් 400යි. ඊට පස්සේ යනවා අපි තැපැල් වියදම් අන ගෙවීමක්. තැපැල් වියදම් දැන් ඔයාලට පැහැදිලි නේද මේක මුදල් පොතට සමානයි කියලා? 10 ශ්‍රේණියේ ඉගෙන ගත්ත මුදල් ගිණුම එහෙම නැත්නම් මුදල් පොතට සමානයි නේද? ලැබීම් ටික අර කරනවා, ගෙවීම් ටික බැර කරනවා. තුලනය කරන විදියත් සමානයි. වැඩි පැත්තේ එකතුව ගන්නවා, හර පැත්ත වැඩි, ඒ එකතුව බැර පැත්තට දාලා තුලනය කරනවා නේද? බැර ටික අඩු කරලා ශේෂය ගණනය කරනවා. හරි? ඉතා පහසුයි ළමයි. ප්‍රවාහන ගාස්තු 200යි. ඊට පස්සේ යනවා මුද්‍රණ වියදම් 700යි. ඒකත් ගෙවීමක්. පරිත්‍යාග ලැබීම් 1000යි. අන පරිත්‍යාග ලැබීමක්. එතකොට හර දැන් පැහැදිලි. මෙන්න ලැබීම් ටික හර කරා, ගෙවීම් ටික බැර කරා. එක ගැලපීමයි තිබ්බේ සමාජික ගාස්තුව නේද? හරි. අපි දැන් තුලනය කරමු. මේ විදියට ඉරි ගහන්න. ඒකෙලින්ම බැර පැත්තරත් ඉරි ගහන්න. හරි. දැන් අපිට හර පැත්තේ එකතුව ගන්න පුළුවන් ළමයි. 5යි 4යි 9යි. 0යි 0යි 9යි 6 3යි 9 1යි 10යි 0 1ක් ඉතුරුයි 5යි 50900යි. ඒකතුව මේ පැත්තට දාන්න 50යි 900යි. හරි. ලේසියි ළමයි. මේ ටික එකතුව අඩු කරන්න තියෙන්නේ. මෙතනින් එකතුව ඕනනම් ගන්න පුළුවන් 2400යි 2600යි 3300යි 3300යි 3370යි 3430යි. එහෙම නේද? ඒ ගාන අඩු කරන්න තියෙන්නේ. ලේසි. මේ බලන්න 0යි 7යි 6යි 13යි 7යි 20න් බින්දුව දෙකක් ඉතුරුයි 4යි 2යි 6යි 6යි 2යි 8යි 8යි 7යි 15යි එන්න ඕනේ 9ක්. එහෙනම් කීයද? 15යි 4යි 19න් 9 එකක් ඉතුරුයි 2යි 1යි 3යි එන්න ඕනේ බින්දුවක්. එතකොට 7යි ලේසි එකක් ඉතුරුයි එන්න ඕනේ 5ක්. එහෙනම් 4යි නේද? ඔයාලට එකපාරට මේක කරන්න බැරි නම් නේද? මම මේ අලුත් විදිහක් නේද? ඔයාලට ඒක කරගන්න අමාරුයි නම් අරකම තමයි වෙන්නේ. ඉතින් මේකෙන් මේ ටික එකතුව අඩු කරාම එන උත්තරේ. ඔයාලා පුරුදු වෙලා ඉන්නේ මේ ටික එකතුව වෙනම අරගෙන මේ ගානෙන් ඒක අඩු කරලා ගන්න නම් ප්‍රශ්නයක් නැහැ. Tamanට පහසු විදියකට කරන්න. හරිද ළමයි? හරි. එහෙනම් ලියනවා ශේෂය පහලට ගෙන ගියා. මේ පැත්තෙන් ශේෂය ඉදිරියට ගෙන ගියා. මේක ප්‍රශ්නයක් නෑ. ඉදිරියට ගෙනා ශේෂය පහලට ගෙනා ශේෂය කියලා ලිව්වත් ගැටලුවක් නෑ. එකතුව හරි නේද? අපි බලමු නැවත. මේ ටික එකතුව 14යි 20යි දෙකක් ඉතුරුයි 8යි 7යි 15යි 4යි 19න් 9 එකක් ඉතුරුයි 7යි 1යි 8යි 10න් බින්දුව එකක් ඉතුරුයි 50යි. හරි නේද? හරි. මෙන්න අපි තුන්වෙනි ක්‍රියාකාරකමත් සාකච්ඡා කරා. හරි. බලන්න ළමයි පැහැදිලිද කියලා. මේකේ අලුත් දෙයක් තිබ්බා. සමාජික මුදල් ගැලපීමක් තිබ්බා. නේද? සමාජික මුදල් මුළු සමාජික සංඛ්‍යාව දාලා
ඔයාලගෙන් අහලා තිබ්බා මෙච්චරක් ගෙවල නැහැ එහෙනම් ගෙවපු ගාන ඔයාලා හොයාගන්න ඕනේ නේද ළමයි? හරි. අපි බලමු ඊළඟ අභ්‍යාසය. බලන්න ක්‍රියාකාරකම 4 ලැබීම් හා ගෙවීම් වලට අදාළ අවසාන ක්‍රියාකාරකම. පහත දැක්වෙන්නේ සමගි තරුණ සමාජයේ 2020 වර්ෂයේ මුල් මාස 3 සඳහා කරන ලද ලැබීම් හා ගෙවීම් ගිණුම් වලට අදාළ භාණ්ඩාගාරික විසින් තබන ලද සටහන් වලින් උපුටාගත් තොරතුරුය. මුල් මාස 3 මාස 3ක තොරතුරු අපිට දීලා තියෙනවා. මේ දිනත් එක්ක ලැබීම් හා ගෙවීම් දීලා තියෙනවා. අපි බලමු ලැබීම් හා ගෙවීම් ගිණුම පිළියෙල කරන්නේ කොහොමද කියලා. සමගි තරුණ සමාජයේ අපි උඩින් ලියනවා සමගි සමාජයේ 2020 3:31 අවසන් මාස 3 සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම. හරි. අපි රුපියල් කියලා දාගන්නවා. බලන්න ආරම්භක ශේෂය 1 දිනට ඔහු අත ඉතිරි මුදල 12400යිලු. ආරම්භක ශේෂය 1 ශේෂය ඉදිරියට ගෙන ගියා කීයද ළමයි? 12400යි. පහලට ටිකක් වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි. ගනුදෙනු කීපයක් තියෙනවා. බලන්න පළවෙනි එක අපි පොඩි ටික් එකක් දාගමු. පරිපාලන වේතන ගෙවීමක් 10200යි. කැමති නම් දින දාන්න. පරිපාලන වේතන 10200යි. මුදල් ගෙවීමක් පරිපාලන වේතන දිනේ දාන්න පුළුවන් අවශ්‍ය නම්. බලන්න පරිපාලන වේතන තියෙනවා 10200යි. ඊට පස්සේ සමාජික මුදල් ලැබිලා තියෙනවා 3200යි. ලැබීමක්. සමාජික මුදල් 3200යි. ඒ වගේම තියෙනවා විදුලි ගාස්තු. අපිට දාගෙන යන්න තියෙන්නේ ලැබීම් නම් හර ගෙවීම් නම් බැර. විදුලි ගාස්තු අගයත් එක්ක බලන්න 1400යි. විදුලි ගාස්තු 1400යි. ඊට පස්සේ බදු හා වරිපනම් 300යි. බදු හා වරිපනම් 300යි ළමයි. ඊට පස්සේ නැවත සමාජික මුදල් 7300යි. මෙන්න නැවත ලැබීමක් සමාජික මුදල් 7300යි. තරඟ තීරක ගාස්තු මේක ක්‍රීඩා සමාජයක්. ගෙවීමක් තරඟ තීරක ගාස්තු 1500යි. ඒ වගේමයි ප්‍රවාහන ගාස්තු 1200යි. ඒකත් මුදල් ගෙවීමක්
ප්‍රවාහන ගාස්තු 1200යි. ඊට පස්සේ සාමාජික ගාස්තු ලැබීමක් 15800යි. සාමාජික ගාස්තු 15800යි ළමයි. හරි. ඔයාලත් මේ විදියට පැන්සලකින් ටික් කරන්න. ඒකල්ලා දාගෙන යන්න. පරිත්‍යාග ලැබීම් අන ලැබීමක් 4000යි. පරිත්‍යාග 4000යි. ඊට පස්සේ පරිපාලන වේතන 10200යි. ගෙවීමක් ළමයි. පරිපාලන වේතන 10,200යි. 10200යි. ඊට පස්සේ ලිපි ද්‍රව්‍ය වියදම් 400යි. ගෙවීම 400යි. ඊට පස්සේ තියෙනවා විදුලි ගාස්තු 1200යි. 'ගෙවීමක්. සාමාජික මුදල් ලැබිලා තියෙනවා 9600ක්. 9600යි. ඒ වගේමයි ප්‍රවාහන ගාස්තු 5000යි. මුදල් ගෙවීමක් ළමයි. එතකොට බැර 5000යි. සාමාජික මුදල් නැවත ලැබෙනවා 17200යි. ඉලක්කම් වලින් ලියාගන්න ළමයි. ඒක තමයි වැදගත්ම දේ. මොකද ඔයාලට එකතු කරන්න ලේසි. එතකොට සාමාජික ගාස්තු 17200යි. හරි. මේ පැත්තට ආවා. සංවත්සර වියදම් 11400යි. ගෙවීම සංවත්සර වියදම් 11400යි. සංවත්සර වියදම් 11400යි. ඊළඟ එක ලිපි ද්‍රව්‍ය වියදම් 300යි. ඒකත් ගෙවීම ලිපි ද්‍රව්‍ය වියදම් 300යි. හරි. අපි ලිපි ද්‍රව්‍ය වියදම් 300යි. ඊළඟ එක පත්තර සඳහා ගෙවීම් 600ක් තියෙනවා ළමයි. පත්තර සඳහා ගෙවීම් 600යි. දැම්ම 600යි. ඊට පස්සේ තියෙනවා පරිත්‍යාග ලැබීම් 20000යි. පරිත්‍යාග ලැබීම බලන්න ළමයි 20000යි. අපි හර කරා. ඊළඟ එක සංදර්ශන ආදායම්. ඒකත් ලැබීමක්.
සංදර්ශන ආදායම් බලන්න අගය 94,200යි. ඊට පස්සේ තියෙනවා සංදර්ශන වියදම් 27,500යි. සංදර්ශන වියදම් 27,500යි. සංදර්ශන වියදම් 27,500යි. ඊට පස්සේ අපි යනවා නැවත තියෙනවා සංදර්ශන ආදායම් 42,200යි ලැබීම. සංදර්ශන ආදායම් 42,200යි. බදු හා වරිපනම් ගෙවීමක් 300ක් ගෙවල තියෙනවා. බදු හා වරිපනම් මෙන්න 300යි. විදුලි ගාස්තු 1,300යි. තව කීපයයි ළමයි. විදුලි ගාස්තු 1,300යි. ඊළඟ පරිත්‍යාග ලැබීම් 15,000යි ලැබීමක්. තරග තීරක ගාස්තු 1,500යි ගෙවීමක්. තරග තීරක ගාස්තු බලන්න 1,500යි. තරග තීරක ගාස්තු 1,500යි. පත්තර සඳහා ගෙවීම් 1,200යි. පත්තරවලට ගෙවල තියෙනවා 1,200ක්. සාමාජික මුදල් ලැබීමක් 8,000යි. මෙන්න අපි සියලු තොරතුරු දැම්ම ළමයි. තව කීපයයි. සංදර්ශන වියදම් 1,800යි. එද්දාස් 800යි සංදර්ශන වියදම්. අවසානක ජලබිල ගෙවල තියෙනවා 1,300ක්. මෙන ජලබිල ගෙවීමක්. හරි ළමයි මේ අභ්‍යාසය තුළින් ඔයාලට පුළුල් අවබෝධයක් එනවා ලාබරමණු කරනු ගත් සංවිධානයක ලැබීම් මොනාද ඒවගේම තමයි මොනාද ගෙවීම් විවිධ මාර්ග ලැබීම් මොනාද මාර්ගවලින්ද ලැබෙන්නේ ඒවගේම තමයි සමිතියෙන් මුදල් ගෙවීම් මොනවගේ මාර්ග සඳහද ගෙවීම් සිද්ධ කරන්න කියන එක තමයි මේ අභ්‍යාසයෙන් වාලගෙන් නේද පුළුල් අවබෝධයක් ලැබෙන. හරි දැන් අපි බලමු තුලනය කරන එක අවසාන මාස 3 අවසානයේ අපි බලමු ශේෂය තව පොඩ්ඩක්. හරි මෙන්න බලන්න එකතුව ගන්න හරි හර පැත්තේ එකතුව ගන්න ළමයි
බලන්න එකතු කරන්න ලේසි එක කෙලින් තිබ්බාම බිඳුවයි. ඒ නිසා වැදගත්ම දේ තමයි ඉලක්කම් කෙලින් ලියාගන්න ළමයි. 4යි 6යි 9යි 17යි 23යි 25යි 27යි 29යි 29න් 9 දෙකක් ඉතුරුයි. 4යි 7යි 14යි 19යි 23යි 9යි 32යි 32යි 7යි 39යි 4යි 43යි 45යි 50යි 58යි 8 පහක් ඉතුරුයි. 6යි 7යි 8යි 10යි 19යි 4යි 23යි 1යි 24යි. මෙන්න 2,48,900යි. ඒ එකතුව මේ පැත්තට දැම්මා 2,48,900යි. හරි. දැන් මේකෙන් මේ ටික එකතුව අඩු කරලා එන උත්තරේ. ඒක ඔයාලා පැහැදිලිව වෙනම ගන්න. මේ ටික එකතුව වෙනම අරගෙන ඒ ගාන මේ 2,48,900න් අඩු කරන්න ළමයි. එතකොට එන උත්තරේ තමයි ඒ මාස 3 අවසානයේ ඒ සමිති සංවිධානයේ අවසාන ඉතිරි ශේෂය. හරි. අපි බලමු. බිඳුවයි ඊළඟ තීරුව බලමු. ඒත් බිඳුවයි 6යි 3යි 9යි 9යි 5යි 14යි 2යි 16යි 18යි 22යි 24යි 28යි 31යි 37යි 42යි 45යි 48යි 53යි 55යි 63යි 66යි එන්න ඕනේ 9ක්. එහෙනම් 3යි 69න් 9 6ක් ඉතුරුයි. 7යි 8යි 9යි 10යි 15යි 16යි 23යි 24 25 26 27 28. හරි. බිඳුවයි 28යි 8 දෙකක් ඉතුරුයි. 2යි 1යි 3යි 4යි 5යි 7යි එන්න ඕනේ 4ක්. 7 4ක් වෙන්න ළමයි. 14යි කියන්නේ 7යි. 7යි 7යි 14න් 4 එකක් ඉතුරුයි. එන්න ඕනේ 2ක්. එහෙනම් උත්තරේ මෙන්න අවසානයේ කවදටද 3.31 ශේෂය 15ට ගෙන ගියා. 1,70,300යි. ඒ වගේම තමයි 4.1 ශේෂය ඉදිරියට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙන ගියා 1,70,300යි. නැවත එකතු කිරීම බලන්න. හරි. එකතු කිරීම චෙක් කරලා බලන්න. ඊට වඩා ඔයාලා මේ ටික එකතුව වෙනම අරගෙන ඒ ගාන අඩු කරන්න. එතකොට පැහැදිලිව අවසානයේ ශේෂය ගණනය කරන්න පුළුවන්. හරි. එතකොට අපි මේ දක්වා සාකච්ඡා කරා ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ලැබීම් හා ගෙවීම් ගිණුම සම්බන්ධයෙන්. එයටදී අපි ඔයාලගේ පෙළපොතේ අභ්‍යාස සියල්ල සාකච්ඡා කරා. අපි පෙළපොතේ අභ්‍යාස සාකච්ඡා කරලා අවසානයේ තව එක් අමතර අභ්‍යාසයක් දාලා තියෙනවා ලැබීම් හා ගෙවීම් ගිණුමට අදාළව. ඔයාලගේ අමතර දැනුමට අපි ගණන් කීපයක් සාකච්ඡා කරා ලැබීම් හා ගෙවීම් ගිණුමේ. තව පුංචි උදාහරණයක් දාලා තියෙනවා අමතර අභ්‍යාසයක් හැටියට. සත්මින ක්‍රීඩා සමාජයේ 2012 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් ගිණුමට අදාළ තොරතුරු පහත දැක්වේ. බලන්න 1.1 මුදල් ශේෂය දීලා තියෙනවා 4,350යි. ඊට පස්සේ තොරතුරු කීපයක් දීලා තියෙනවා ළමයි. දැන් ඔයාලට හුරු පුරුදුයි මේ වචන. ලද සමාජික මුදල්, සංගීත සංදර්ශනයෙන් ලැබීම්, පරිත්‍යාග ලැබීම්, පරණ පුවත්පත් විකිණීමෙන් පුවත්පත් මිලදී ගැනීම, සංගීත සංදර්ශනයක් පවත්වලා තියෙනවා ඒකේ වියදම, ක්‍රීඩා පිටියේ නඩත්තු වියදම්, ක්‍රීඩා උපකරණ මිලට ගැනීම, විදුලි වියදම්,
ලිපි ද්‍රව්‍ය ක්‍රීඩකයන්ට මුදලින් කළ පරිත්‍යාග. මේ හැම අභ්‍යාසයකම තිබ්බ ඔයාලට අර අරමුදල් රැස් කරගන්න සිදු කරන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය නේද. සංගීත සංදර්ශන පවත්වලා තිබ්බ ක්‍රීඩා තරග සංවිධානය කරලා තිබ්බ ඒ සමිතියට අදාළව නේද. පොදු ලැබීම තමයි සාමාජික මුදල්. ඊට අමතරව විධ මාර්ගවලින් ලැබීම් තියෙනවා. මේ උදාහරණයත් ඒක පැහැදිලිව පෙන්නුම් කරන ඔයාලට. හරි අපි ඒකත් හදල බලමු ළමයි. ලැබීම් හා ගෙවීම් ගිණුම බලන්න සත්මින ක්‍රීඩා සමාජයේ. හරි අපි ගන්නවා උඩින් සත්මින ක්‍රීඩා සමාජයේ 2012 අවසන් වර්ෂය සඳහා අපි රුපියල් කියලා දාගන්නවා. බලන්න 1 මුදල් ශේෂය 4350යි. 1 ශේෂය ඉදිරියට ගෙන ගියා 4350යි රුපියල්. ලද සාමාජික මුදල් 35000යි. අන්න ලැබීමක්. සාමාජික මුදල් 35000යි. ඊට පස්සේ තියෙනවා සංගීත සංදර්ශනයෙන් ලැබීම් 46000යි. සංගීත සංදර්ශනයෙන් 46000යි. ඊට පස්සේ පරිත්‍යාග ලැබීමක් තියෙනවා 25000ක. ඒ වගේමයි පරණ පුවත්පත් විකිණීම ආදායමක් නැත්නම් ලැබීමක්. පරණ පුවත්පත් විකිණීම කියද පරණ පුවත්පත් විකිණීමෙන් රුපියල් 9000යි. පුවත්පත් මිලදී ගැනීම් 4000යි. එතකොට මුදල් ගෙවීමක් පුවත්පත් මිලදී ගැනීම් 4000යි. සංගීත සංදර්ශනයේ වියදම් ආදායම් වගේම සංගීත සංදර්ශනයේ වියදම් තියෙනවා. ආදායම් කියන්නේ ලැබීමක්, වියදම් කියන්නේ ගෙවීමක්. සංගීත සංදර්ශන වියදම් බලන සංගීත සංදර්ශන වියදම් තියෙනවා 34500යි. 34500යි. ක්‍රීඩා පිටියේ නඩත්තු වියදම් 5600යි. ක්‍රීඩා පිටි නඩත්තු වියදම් 5600යි. ක්‍රීඩා උපකරණ මිලට ගැනීම් 20000යි. ක්‍රීඩා උපකරණ 20000යි. ඒ වගේම තමයි විදුලි වියදම් 600යි. ගෙවීමක්. විදුලි වියදම්
600යි. ලිපි ද්‍රව්‍ය 400යි. ලිපි ද්‍රව්‍ය 400යි. ක්‍රීඩකයන්ට මුදලින් කළ පරිත්‍යාග අන ගෙවීම. ක්‍රීඩකයන්ට ගෙවල තියෙනවා පරිත්‍යාග. පරිත්‍යාග කිරීම්. අගේ බලන්න 20000යි. හරි. මෙන බලන්න ලැබීම් සහ ගෙවීම් සටහන් කරා. අපිට දැන් තුලනය කරන්න තියෙන්නේ මේ විදිහට ඉරිගහන්න ඒකෙලින්ම මෙහා පැත්තරත් ඉරිගැහුවා වටිනාකම් තීරුවට හර පැත්තේ එකතුව ගන්න බලන්න 0.5යි 3යි 10යි 20යි 29යි දෙකක් ඉතුරුයි 4යි 3යි 7යි 2යි 9යි 2යි 11යි 1,19,350යි ඒක අපි මේ පැත්තට දැම්ම ළමයි. ඒකෙන් මේ ටික එකතුව වෙනම අරගන්න ඔයාලා. වෙනම අරගෙන අඩු කරලා බලන්න. හරි. මෙන්න අවසාන ශේෂය එතකොට හොයනවා අපි 5යි 5යි 6යි 11යි 5යි 17යි තව 21යි. එන්න ඕනේ 3ක් 21යි 2යි 23න් 3 දෙකක් ඉතුරුයි 4යි 8යි 10යි 15යි එන්න ඕනේ 9ක්. එතකොට 4යි 15යි 4යි 19න් 9 එකක් ඉතුරුයි 3යි 1යි 4යි 2යි 6යි 8යි එන්න ඕනේ 11ක්. කිය දෙන්නේ 3යි. හරි. මෙන්න එහෙනම් අවසානයේ ශේෂය පහලට ගෙන ගියා. ඕනම් දිනේ දාන්න 12.31 ශේෂය පහලට ගෙන ගියා. අනිත් පැත්තේ ඊළඟ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ශේෂය ඉදිරියට ගෙන ගියා 34,250යි. හරි. එහෙනම් ළමයි අද දවසේ අපි ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මේ දක්වා ලාභ අරමුණු කර නොගත් සංවිධාන හැඳින්වීම ඒ වගේම තමයි ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ආදායම් රැස් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අරමුදල් රැස් කරගන්නේ කොහොමද? ඒවා වියදම් කරන්නේ කොහොමද? ඒ ලැබීම් සහ ගෙවීම් නේද? ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඒ යටතේ මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකේ පළවෙනි මූල්‍ය ප්‍රකාශන වර්ගය ලැබීම් හා ගෙවීම් ගිණුම සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලට නැවත මේ ගණන් හදලා උත්සාහ කරන්න පුළුවන්. ඔයාලගේ පෙළ පොතත් එක්ක සංසන්දනය කරලා පෙළ පොතේ තියෙන විදිහට මේවා නැවත ඔයාලට හදන්න පුළුවන්. ඒ වගේමයි අපි ලාභ අරමුණු කර නොගත් සංවිධානවල දෙවෙනි කොටස ඊළඟ මූල්‍ය ප්‍රකාශන වර්ගය ආදායම් ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියට සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.